හරි පුතේ මං ආවා. සියලු දෙනාටම ආයිබෝවන්. ඊතර පුතේ අපි හිතනවා දැන් මේ සෑම කෙනෙක්ම 9 ශ්‍රේණියට සමත් වෙච්ච ළමයි ඉන්නේ. එතකොට බලන්න 9 ශ්‍රේණිය අපිට මුලින්ම තියෙන මාතෘකාව සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා. සංඛ්‍යා රටා. ඊතර පුතේ මේ සංඛ්‍යා රටා පාඩමේ මීට කලින් ඕගොල්ලෝ ඉගෙන ගත්තා. මීට කලින් ඕගොල්ලෝ 8 ශ්‍රේණියේදීත් ඉගෙන ගත්තා. ඊතර අපිට සංඛ්‍යා රටා පාඩම පටන් ගන්නයි තියෙන්නේ පළවෙනි පාඩම. ඊතර මං චුට්ටක් පාඩම පටන් අරගෙන ඊට පස්සේ මම විස්තර ටිකක් කතා කරන්නම්. සංඛ්‍යා රටා යටතේ අපිට පුතේ ඊතර අපිට තියෙන්නේ මේක බොහොම සරල පාඩමක්. ඒතකොට මේකේ සංඛ්‍යා රටා යටතේ අපිට අවශ්‍ය වෙන්නේ ඒතකොට මෙන්න මේ විදිය සංඛ්‍යා ටිකක් දුන්නොත් මෙන්න මේ විදිය සංඛ්‍යා ටිකක් දුන්නයි කියලා හිතන්න 4 6 8 10 12 තව ලියන්න පුළුවන් බව දක්වන්න අපි දානවා පුතේ 33ක්. අපි දානවා 33ක්. ඒතර මෙහෙම අපි සංඛ්‍යා රටාවක් ලියලා තියෙනවා. මේ ඕනම සංඛ්‍යා රටාවක් අපිට දුන්නාම ඒතර අපිට ඉතිරි සංඛ්‍යා ටික කියන්න පුළුවන් වෙන්න ඕන. දැන් මේ සංඛ්‍යා රටාවේ සංඛ්‍යා රටාව හැදිලා තියෙන විදිය බලන්න. සංඛ්‍යා රටාව හැදිලා තියෙන විදිය බලලා 4 6 8 10 12 මේ සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක කියන්න බැරිද අපිට? මේ රටාව අධ්‍යයනය කරලා මේකේ ඊළඟ පද දෙක කියන්න පුළුවන්. ඊළඟ පද දෙක නෙමෙයි ඕන තරම් ලියාගෙන ගිය හැකි. ඒතර මොකද්ද පුතේ මේකේ ඊළඟ පද දෙක වෙන්නේ දෙක එකතු වෙලානේ තියෙන්නේ. එතකොට ඊළඟ පදය 14යි ඊගාව එක 16යි. ඒ සංඛ්‍යා රටාව දුන්නාම අපිට පුළුවන් වෙන්න ඕනේ මේකේ ඉතිරි ඉස්සරහා ටික ලියන්න. ඒතර අපි ගමු තව රටාවක් 2 4 6 2 4 8 16 32. එතකොට මෙන්න පුතේ තව රටාවක්. මේ රටාව හැදිලා තියෙන විදිය පිළිබඳව අධ්‍යයනය කරන්න. මේ රටාව හැදිලා තියෙන්නේ දැන් මේ දෙක විතරක් හිතුවොත් දෙකක් එකතු වෙලා කියලා හිතන්නේ. එතකොට මේකට දෙකක් එකතු වෙලා නැහැ. නේ? එතකොට මේක පේනවා මේ රටාව හැදිලා තියෙන්නේ දෙකෙන් ගුණ කිරීමෙන්. 2 දෙකෙන් ගුණ කළා 4යි 4 දෙකෙන් ගුණ කළා 8යි 8 දෙකෙන් ගුණ කළා 16යි 16 දෙකෙන් ගුණ කළා 32යි එහෙනම් 32 දෙකෙන් ගුණ කළා 64යි 64 දෙකෙන් ගුණ කළා 128යි. එතකොට පුතේ මේක තමයි සංඛ්‍යා රටාවක මේ රටාව දුන්නාම මේකේ අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ ඊළඟ පද ටික. එතකොට මේ පාඩමේ මම ඔයගලන්ට දීලා තියෙනවා නිබන්ධනයක්. බලන්නේ නිබන්ධනේ ඒ දීලා තියෙන නිබන්ධනේ බලන්න පළවෙනි ප්‍රශ්නය. ඊතර පුතේ සෑම ළමයෙක්ම දැන් හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. ඕනකමකින් උනන්දුවකින් ඉගෙන ගන්න ඕනේ. ඊතර අපිට ඕගොල්ලන්ව පන්ති කාමරයට ගෙන්නෝගෙන
තාම උගන්වන්න පුළුවන් කමක් නැහැ රටේ තියෙන වාතාවරණය යටතේ. ඒතර අපිට මේ අයට කවදා එහෙම තත්ත්වයක් එළමෙයිද කියලා කියන්න බෑ පුතේ. ඒක නිසා සෑම ළමයෙක්ම මේ පාඩම් වලට දිනපතා සහභාගී වෙන්න. පාඩම තියෙන දවස්වල දිනපතා සහභාගී වෙන්න. මේකම පාඩම දෙපාරක් අපි ඕගොල්ලන්ට දෙනවා. ඒ වෙලාවල් දෙකෙන් ඔගොල්ලෝ පහසු වෙලාව තෝරගන්න ඕනේ. දෙක වෙලාවක් වෙටේ උදේ. ඒ උදේ වෙලාව තමයි පුතේ හොඳම වෙලාව. උදේ පාන්දර තියෙන වෙලාවේ ඒක තමයි පහසුම වෙලාව. ඒ වෙලාවට සිග්නල් එකම හොඳට තියෙනවා. ඒතර අනිත් එතකොට පුතේ හවස් වරුවේ මේ වැය සිග්නල් තියෙන වෙලාව සිග්නල් පෙලක් වෙලාවට නැහැ. එක්ක වැස්ස ගොරෝනවා. පාඩම කරගෙන යන්න බෑ. ඔයගලන්ට බලන්න අමාරුයි. ඒ නිසා පුතේ තාම ඔයගොල්ලෝ 9 ශ්‍රේණියේ මේ 9 ශ්‍රේණියේ වැඩ ටික හරියට නොකොළොත් 10 ශ්‍රේණියේ වැඩ ටික කරගෙන යන්න බෑ. මොකද 9 ශ්‍රේණියේ පාඩම්ම තව චුට්ට ඉස්සරහට යනවා 10 දී. 10 ශ්‍රේණියේ වැඩ ටික තව ටික ඉස්සරහට යනවා. දැන් මේකේ තියෙන්නේ සංඛ්‍යා රටා කියලා. 10 ශ්‍රේණියේ තියෙන්නේ මේකට කියන්නේ සංඛ්‍යා රටා වෙනුවට මාතෘකා වෙනස් කළා සමාන්තර ශ්‍රේණි කියලා. සමාන්තර ශ්‍රේණි කියලා. මේ රටාව සංඛ්‍යා රටා කියන එක සමාන්තර ශ්‍රේණි කියලා තියෙනවා. ඉතින් පුතේ මේක අපි පොඩ්ඩක් ඕනකමකින් උනන්දුවකින් ඉගෙන ගමු. මොකද අපිට ඉස්සෙල්ලට වඩා මුදලක් වීදම් වෙනවා. ඒතර ඒ වීදම් වෙන මුදලට හරියන්න ඕගොල්ලෝ මේ වැඩේ හරියටම කරගන්න ඕනේ. හරි. ඒත් මම උත්සාහ කරනවා මේ අයට මේ වැඩේ හරියටම ඉෂ්ට කරලා දෙන්න. හැබැයි පුතේ ගණිතයේ වෙලා තියෙන්නේ පළවෙනි දවසේ හිටියේ නැත්නම් දෙවෙනි දවසේ තේරෙන්නේ නැහැ. පාඩමක් ඉවර කරන්න දවස් දෙකක් යනවා. ඒතර පළවෙනි දවසේ හිටු නැති ළමයෙකුට දෙවෙනි දවසේ සහභාගී වෙලා ඒ පාඩම පුතේ අල්ල ගන්න අමාරුයි. ඒ නිසා පුතේ ඔයගොල්ලෝ 8 ශ්‍රේණියේ මොන විදියට පන්ති වලට ගියත් මොන විදියේ ඉස්කෝලේ ඉගෙන ගත්තත් අපි සමාජයට හරියට වැඩ ටික නොකරගෙන හිටියත් අපිට මගේ පන්තියට සහභාගී වෙනවා නම් ඕගොල්ලන්ට මේ වැඩේ මං හරියටම කරලා දෙනවා. ගැටලුවක් මතුවෙනවා පුතේ 8 ශ්‍රේණියේ වැඩ පිළිබඳව. යම් කිසි පාඩමකට 8 ශ්‍රේණියේ වැඩ අවශ්‍ය වෙනවා නම් මං ඒ පාඩම යන අතරතුරේදී ඒ අවශ්‍ය දේ වෙනම විස්තර කරනවා. දැන් උදාහරණයක් වශයෙන් සංඛ්‍යා රටා වලට අවශ්‍ය වෙනවා පුතේ නිකිල සුළු කිරීම. ඍණ 8යි ධන 3යි. ඍණ 4යි ඍණ 5යි. මේ පාඩමට ඔය වගේ ඒවා අපිට අවශ්‍යයි. මං ඒ ටිකෙනුත් අභ්‍යාස දාලා තියෙනවා. අපිට අවශ්‍ය වෙනවා සමීකරණ විසඳීම. 2x ධන 4 සමානයි 20යි. මේ 8 ශ්‍රේණියේ වැඩ නේද? 8 ශ්‍රේණියේ මේ වගේව තිබුණා. නමුත් යම් හේකින් ඔබට ඒ වැඩ ටික අතපසු වෙලා තිබුණා නම් අපහසුයක් වෙන්නේ නැති වෙන්න ඒ පාඩමට අදාළව මම ඒ පාඩම කරගෙන යන අතරතුරේ දැන් මේකට අවශ්‍ය වෙනවා මේ විදිහේ සමීකරණ ගණන් මං හිතන්නේ 6ක් විතර දාලා තියෙනවා. ඒ නිසා හැමදාම පන්තියට සහභාගී වෙනවා නම් මාත් එක්ක පුතේ මේ වැඩේ කරගෙන යන්න බැරි කමක් නැහැ. හැබැයි පුතේ දවසක් ඉන්නවා ඊළඟ දවසේ නෑ. හරි මම ඔයගලන්ට පාඩම දෙපාරක් කරන්නේ ඕගලන්ට මේ වැඩේ හරියට කරගන්න ඕන නිසා. හරි? ඒතර අපි හිතමුකෝ අපි දාලා තියෙන එක වෙලාවක ඉන්න බැරි වුණා. එමන අනිත් වෙලාවට ඉන්නවා.
හැබැයි දෙවෙනි වෙලාවට නෙමෙයි ඕගොල්ලෝ ඉන්න උත්සාහ කරන්න ඕනේ පළවෙනි වෙලාවට. ඒකේ නොතේරෙන දෙයක් තිබුණොත් ඕගොල්ලන් දෙවෙනි වෙලාවෙත් ඉන්න පුළුවන්. නේ? ඉතින් ඒක නිසා මේක පුතේ අපි උනන්දුවකින් ටිකක් ඕනකමින් අපි මේ වැඩේ පටන් ගමු. හරිද? ඒතර එහෙම කරනවා නම් මේ වැඩේ ඕගොල්ලන්ට ගැටලුවක් වෙන්නේ නැහැයි කියලා මම හිතනවා මගේ අත්දැකීම අනුව. මගේ අත්දැකීම අනුව ඕගොල්ලෝ එහෙම අකණ්ඩව පන්තියට සහභාගී වෙනවා නම් මේ වැඩේ කරගෙන යන්න කිසිම ගැටලුවක් නැහැ. හරි? ගිය අවුරුද්දේ හිටපු ළමයිට අපි 9 ශ්‍රේණිය අච්චුපොත සම්පූර්ණයෙන්ම මගේ 9 පන්ති හිටපු අයට සම්පූර්ණයෙන්ම ඉවර කළා. 10 ශ්‍රේණිය අච්චුපොත සම්පූර්ණයෙන්ම ඉවර කළා. 11 ශ්‍රේණිය අච්චුපොත සම්පූර්ණයෙන්ම ඉවර කළා. අයියලා අක්කලාගෙන් අහලා බලන්න. අච්චුපොතේ හැම ගානක්ම හදවමින් යන්නේ. සමහර වෙලාවට අනවශ්‍ය ගණන් තියෙනවා අච්චුපොතේ. ළමයාට ගණිතේ එපා වෙන ගණන්. සමහරට අන්නේ වගේ ගානක් දෙකක් මං අත්හරිනවා. හරි. නමුත් අපිට 9 ශ්‍රේණියම අත්හරින්න ගණන් එකක්වත් නැහැ. මුළු අච්චුපොතම කරන්න වෙනවා. අභ්‍යාසයේ හැම ගානක්ම හදවනවා. දැන් මේ බලන්න. ගන්න අපේ නිබන්ධනය. අපි නිබන්ධනයක් ඕගලන්ට දීලා ඇති. ගන්න අපේ නිබන්ධනය. මේ නිබන්ධනේ බලන්න පළවෙනි ප්‍රශ්නය. මේ නිබන්ධනේ පළවෙනි ප්‍රශ්නය. අපේ මාතෘකාව ලියන්න ඇති සංඛ්‍යා රටා. මේ ඉස්සෙල්ලා තියෙන්නේ අච්චුපොතේ ගණන් ටිකක් එහෙම නෙමෙයි. අපිට කියනවා පළවෙනි ප්‍රශ්නේ පුතේ පහත දැක්වෙන එක් එක් සංඛ්‍යා රටාවේ ඊළඟ පද දෙක ලියන්න. ඊළඟ පද දෙක. මෙන්න සංඛ්‍යා රටාවක්. මේකත් රටාවක්. තව ලියන්න පුළුවන් බව දක්වන්න 33ක් දානවා. තව 33ක් දාන්නගේ අදහස තව ඉස්සරහට ලිව්ව හැකි. මේකේ ඔයගොල්ලෝ නිකන් ඊළඟ පද දෙක රටාව අධ්‍යයනය කරනවා. ඔක්කොම තියෙන්නේ 4 ඒවා. එහෙනම් මේකේ ඊගාවටත් එන්න ඕනේ 4 4. ඊළඟ පද දෙක 4යි 4. දෙක 6 10 14 18 22. ඔක තව උන් තරම් ලිව්ව හැකි. දැන් රටාව තීරණය කරන්න. 6ට 4ක් එකතු වෙලා 10යි. 10ට 4ක් එකතු වෙලා 14යි. 14ට 4ක් එකතු වෙලා 18යි. 18ට 4ක් එකතු වෙලා 22යි. එන ඊගාව ගේන්න ඕනේ 4ක් එකතු වෙමි යන්නේ. 22ට 4ක් එකතු කළා 26යි. 26ට 4ක් එකතු කළා කීයද 30යි. තොර තුන්වෙනි එක එකකම 3කම 6කම 10කම 15. මේ තියෙන්නේ මොන සංඛ්‍යාවද? ත්‍රිකෝණ සංඛ්‍යා. ත්‍රිකෝණ සංඛ්‍යානේ. මේ තියෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව. අධ්‍යයනය කරන්න මේකේ ඊගාව පදය ඊගා පද දෙක හොයන්න. බලන්නකෝ එකට දෙකක් එකතු වෙලා 3යි. එකතු වෙලා තියෙනවා කීයක්ද 2ක්. ඊගාට 3ට 3ක් එකතු වෙලා 6යි. 6ට 4ක් එකතු වෙලා 10යි. 10ට 5ක් එකතු වෙලා 15යි. එන ඊගාව එක 15ට 6ක් එකතු වෙලා 21යි. 21ට 7ක් එකතු වෙලා 28යි.
රටාව තේරුම් ගන්න ඕන. රටාව තේරුම් ගත්තනම් ඊළඟ පද දෙක ලිව්ව හැකි. නේ. ඒතර බලන්න ඕගොල්ලෝ මේකේ තියෙනවා කොටස් කීයද 10ක්. ඒ කොටස් 10ෙම ඊළඟ පද දෙක ලියන්න. මේ කොටස් 10 රටාව තේරුම් අරගෙන ඊළඟ පද දෙක ලියන්න. ඔයගොල්ලෝ තනියම හදන්න. මට ඉස්සර වෙලා ලියන්න බලන්න. ඇයි? නිබන්ධනේ නැති කෙනෙක් ඉන්නවා නම් මං කළු ලෑල්ලේ දානවා ඊටු ටික.
මේක එක රටාවේ ඊළඟ පද දෙක හොයන්න තියෙන්නේ. මම හිතනවා පුතේ හදලා ඉවරයි කියලා. මම ආපහු එකේ ඉඳලා කරගෙන යන්නේ. 4 4 4 4 රටාවට එන්නේ 4මයි. 2 දෙකට 3ක් එකතු වෙලා 5යි. 5ට 3ක් එකතු වෙලා 8යි. 8ට 3ක් එකතු වෙලා 11යි. 11ට 3ක් එකතු වෙලා 14යි. 14ට 3ක් එකතු වෙලා 17යි. 17ට 3ක් එකතු වෙලා 20යි. මේකේ 6ට 4ක් එකතු වෙලා 10යි. 10ට 4ක් එකතු වෙලා 14යි. 14ට 4ක් එකතු වෙලා 18යි. 18ට 4ක් එකතු වෙලා 22යි. 22ට 4ක් එකතු වෙලා 26යි. 26ට 4ක් එකතු වෙලා 30යි. මේක එකතු වෙලා නෙමෙයි තියෙන්නේ ගුණ වෙලා. මේවන් 5 දෙකෙන් ගුණ වෙලා 10යි. 10 දෙකෙන් ගුණ වෙලා 20යි. 20 දෙකෙන් ගුණ වෙලා 40යි. 40 දෙකෙන් ගුණ වෙලා 80යි. 80 දෙකෙන් ගුණ කළොත් 160යි. 160 දෙකෙන් ගුණ කළොත් 320යි. මේකේ එකට දෙකක් එකතු වෙලා පුතේ 3යි. 3ට 3ක් එකතු වෙලා 6යි. 6ට 4ක් එකතු වෙලා 10යි. 10ට 5ක් එකතු වෙලා 15යි. එහෙනම් 15ට එකතු වෙන්න ඕනේ. දෙකක් එකතු වුණා, 3ක් එකතු වුණා, 4ක් එකතු වුණා, 5ක් එකතු වුණා. එකතු වෙන්න ඕනේ 6ක්. 15යි 6යි 21යි. 21ට 7ක් එකතු කළා 28යි. මේකේ 2 3 4 2 3 4 එන ඊගාට එන්නත් ඕනේ 2 3 4 ඊගා පද දෙක නම් 2යි 3යි විතරයි. 2යි 3යි විතරයි. රටාව ඕකයි. මේක 1 1 1 2 2 2 3 3 3 ඊතර ඊගාට එන්න ඕනේ 4 4 4 බලන්න මේකේ රටාව මොකද්ද? දෙක බෙදීම 3. දෙකට එකක් එකතු වෙලා 3යි. ඊගාමක 3 බෙදීම 4. 3යි 1යි 4යි. 4යි 1යි 5යි. 5යි 1යි 6යි. 6යි 1යි 7යි. එන ඊගාට 7යි 1යි 8යි. යටට 8. ඊගාට 8යි 1යි 9යි. නැත්තම් ලවේ හිතනවා 2 3 4 5 6 එන ඊගාට එන්නේ 7 8. ඉතින් මේක හරේ හිතනවා 3 4 5 6 7 එන 8 9 ඕනෝ විදියට ඕනෑ විදිහකට හිතන්න පුළුවන්. මේකේ ඊගා පද දෙක ලවයට එකමයි. මෙතන 2 මෙතන 3 මෙතන 4 මෙතන 5 මෙතන 6 එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ 7 මෙතෙන්ට එන්න ඕනේ 8. බලන්න පුතේ අන්තිම එක
20න් දෙකක් අඩු වෙලා 18යි. 18න් දෙකක් අඩු වෙලා 16යි. 16න් දෙකක් අඩු වෙලා 14යි. 14න් දෙකක් අඩු වෙලා 12යි. 12න් දෙකක් අඩු වෙලා 10යි. 10න් දෙකක් අඩු වෙලා එතකොට කීයද 6යි. සංඛ්‍යා රටාව තීරුම් අරගෙන ඔක ලියුව හැකියි. තුර නිකන් හිතන්න මෙහෙම දෙයක්. එතකොට මෙන්න සංඛ්‍යා රටාවක් දීලා තියෙනවා. මෙන්න රටාව දීලා තියෙනවා. 2 4 6 2 4 8 2 4 8 එතකොට මේ රටාවේ ඊළඟ පද දෙක මේ රටාවේ ඊළඟ පද දෙක දැන් රටාවක් දීලා අපිට ඊළඟ පද ටික සොයන්න කිව්වොත් පද දෙක නෙමේ පද ඕන ගානක් සෙව්ව හැකි. අපි දන්නවා. ඒතර බලන්න මේ රටාව අධ්‍යයනය කරලා මට කියන්න ඊළඟ පද දෙක මොකක්ද එන්නේ? මේක ඊළඟ පද දෙක. හිතන්න පුළුවන්. මුල් පද 3 විතරයි දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් රටාවක් අපිට දෙනකොට තොට පුතේ මුල් පද 3 විතරක් දුන්නොත් පොඩි ගැටලුවක් එනවා. අඩුම ගානේ පද 4ක් නැත්තම් පද 5ක්වත් දෙන්න ඕන. ඒතර මට කියන්නකො මේකේ රටාව ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් මෙහෙම. මේක දෙකෙන් ගුණ වෙලා 2 ගුණ වෙලා 4යි 4 2 ගුණ වෙලා 8යි. එහෙනම් 8 2 ගුණ කළොත් 16යි 16 2 ගුණ කළොත් 32යි. උන ළමෙක් හිතන්න පුළුවන් ওই විදිහට. ළමෙක් ওই විදිහට හිතන්න පුළුවන්. ළමයා හිතපේකේ වැරද්දක් තියනවද පුතේ? නෑ. මොකද වැරද්දක් නැත්තේ දෙක දෙකෙන් ගුණ වුණාම 4යි 4 දෙකෙන් ගුණ වුණාම 8යි. රටාව තේරුම් ගත්තා 8 දෙකෙන් ගුණ වුණාම 16යි 16 දෙකෙන් ගුණ වුණාම 32යි. දැන් බලන්න මේක ළමයෙකුට වෙන විදියකට හිතන්න බැරිද? මේ රටාවම තව ක්‍රමයකට හිතන්න බැරිද ළමයෙකුට? දැන් ළමයෙක් හිතන්න පුළුවන් මෙහෙම. දෙකට දෙකක් එකතු වෙලා 4යි 4ට 4ක් එකතු වෙලා 8යි එන ඊගාක වෙන්න ඕනේ 8ට 6ක් එකතු වෙලා 14යි. මේකට 6ක් එකතු වෙලා 14යි. 14ට ඊගාට එකතු වෙන්න ඕනේ කියද්ද 8ක්. දෙකක් එකතු වුණා 4ක් එකතු වුණා ඊගාට 6ක් එකතු වුණා ඊගාට 8ක් එකතු වුණා. 14යි 8යි 22යි. ළමයෙක් පුතේ සමහර විට මේ රටාව අධ්‍යයනය කරලා කවුරු හරි ළමයෙක් 16යි 32යි කියන්නත් පුළුවන්. වැරද්දක් නැහැනේ. ඇයි දෙකෙන් ගුණ වෙලානේ තියෙන්නේ. වෙනිල්ල මේක මෙහෙම හිතන්න පුළුවන්. දෙකක් එකතු වුණා 4ක් එකතු වුණා එන ඊළඟකට 6ක් එකතු වුණා ඊළඟ එකට 8ක් එකතු වෙනවා. එහෙනම් මේ දෙකේම වැරද්දක් නැහැ. මේ දෙකේ වැරද්දක් නැහැ. මේ ළමයි දෙන්නම හරි. නේද පුතේ? ළමයි දෙන්නම හරිනේ. මෙයා තෝරගත්ත රටාවත් හරි මෙයා තෝරගත්ත රටාවත් හරි. නමුත් පුතේ එහෙම වෙන්න බෑ. එක
එකම ගානට එහෙම වෙන්න බෑ. ඒක නිසා පුතේ රටාවක් අපි ලියනකොට පද 3ක් ලියන එක එච්චර හොඳ නෑ. අඩුම ගානේ පද 5ක් 4ක්වත් ලියන්න ඕන. එතකොට මේ රටාව ළමයෙක් මේ විදියට දුන්නා නම් 2 4 8 16 32 කියලා මේ විදියට පද 5ක් දුන්නා නම් ඒතර දැන් මෙයාට මේ රටාව හිතන්න බෑනේ. 2ක් එකතු වුණා 4ක් එකතු වුණා ඊගාට 8ක් එකතු වුණා 16ක් එකතු වුණා. ඒත් හරියි. නේ? ඉසපුතේ මේ සංඛ්‍යා රටාවක් අපිට දෙනකොට ඒතර මුල් පද 3 විතරක් දෙන එක සාධාරණ නෑ. මුල් පද 3 විතරක් දෙන එක සාධාරණ නෑ. මොකද මුල් පද 3 විතරක් දුන්නොත් රටා දෙකක් එනවා. ඒතර පුතේ රටාවක අපිට දෙන්න ඕනේ සාමාන්‍යයෙන් මුල අගයන් 4ක් 5ක්වත් අපිට දෙන්න ඕනේ. ඒතර පුතේ එමනම් සංඛ්‍යා රටාවක් අපිට දෙනකොට පුතේ සංඛ්‍යා රටාවේ පද 5ක්වත් දෙන්න ඕනේ. මොකද එහෙම නැත්නම් අපිට මුල් පද 3 විතරක් දුන්නොත් රටා දෙකක් එනවා. සමහරට ඊට වඩා වැඩි ගාණක් එන්නත් පුළුවන්. ඒ නිසා සංඛ්‍යා රටාවක් අපි දෙනකොට ඒතර මේකේ අපිට දෙන්න ඕනේ පද 5ක් විතර දෙන එක තමයි සාධාරණ වෙන්නේ. එහෙම නැත්නම් ඒක සාධාරණ බව ටිකක් අඩුයි. ඒතර බලන්න මේක 1 4 7 10 13 මෙන්න සංඛ්‍යා රටාව. ඒතර මේකේ තියෙන මුලින්ම තියෙන පදයට කියනවා අපි මුලින්ම තියෙන ඉලක්කමට කියනවා පළමු පදය. මේකට කියනවා දෙවෙනි පදය. මේකට කියනවා තුන්වෙනි පදය. මේකට කියනවා හතරවෙනි පදය. මේකට කියනවා පස්වෙනි පදය. මේ තියෙන්නේ පද. පළවෙනි පදය දක්වන සංකේතයේ T1 එකයි. දෙවෙනි පදය T2 4යි. තුන්වෙනි පදය T3 7යි. හතරවෙනි පදය T4 10යි. පස්වෙනි පදය T5 13යි. එහෙනම් 20වෙනි පදය T20 45 වෙනි පදය T45 56 වෙනි පදය T56 භයානකයි. T56 එතකොට එහෙනම් n වෙනි පදය දක්වන සංකේතය තමයි Tn. පළවෙනි පදය දක්වන්නේ T1 දෙවෙනි පදය දක්වන්නේ T2 10වෙනි පදය දක්වන්නේ T10 15වෙනි පදය දක්වන්නේ T15. ඒතර බලන්න නිබන්ධනේ ඊගාව ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා 2යි 10යි 10යි
18යි 26යි 34යි. මේ යන සංඛ්‍යා රටාවේ බාන සම්පූර්ණ කරන්න T1 මේක T1 කීයද පුතේ? 2යි. ඔගේ සම්පූර්ණ කරන්න තියෙන්නේ T1 කියන්නේ 2යි. එතකොට T2 කියන්නේ 10යි. T3 කියන්නේ 18යි. T4 කියන්නේ 26යි. T5 කියන්නේ 34යි. බලන්න තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා T1 10යි. T2 13යි. T3 16යි. T4 19යි. T5 22යි. සංඛ්‍යා රටාව ලියන්නලු. සංඛ්‍යා රටාව මේකට ගැලපෙන සංඛ්‍යා රටාව ඉස්සෙල්ලා සංඛ්‍යා රටාව දුන්නාම පද ලිව්වා. දැන් අපි ලියන්නේ පද ටික දුන්නාම සංඛ්‍යා රටාව. සංඛ්‍යා රටාව පටන් ගන්න ඕනේ 10න්. ඊගාට 13යි. ඊළඟට 16යි. ඊළඟට 19යි. ඊගාට 22යි. සංඛ්‍යා රටාව දුන්නාම මේකේ පද ටික ලිව්වා T1 T2. මේකේ T1 T2 T3 T4 ඒ ටික දුන්නාම සංඛ්‍යා රටාව ලිව්වා. බොහොම සරලයි. බොහොම සරලයි. දැන් අපි ඉදිරියේ එන ගණන් වලට පුංචි සුළු කිරීමක් අපිට අවශ්‍ය වෙනවා. ඉදිරියේදී එන ගණන්වලදී මෙන්න 8 පන්තියේදී ඉගෙන ගත්ත දේවල් 8 පන්තියේදී ඉගෙන ගත්ත පුංචි කාරණයක් මම ඒ නිසා ටියුට් එකට දාලා තියෙනවා මම ඒ නිසා ටියුට් එකට දාලා තියෙනවා පුංචි සුළු කරන්න කියලා ගණන් ටිකක් වැඩ නවත්තන්න මට කියන්න ඍණ 8යි ධන 5යි මේක සුළු කරපු නීතිය මොකද්ද පුතේ? මේක සුළු කරපු නීතිය මොකද්ද ඕගොල්ලෝ? ඕගොල්ලෝ 15 පන්ති වලදී. මොකද ඊගාව ගණන් හදනකොට මේක අපිට අවශ්‍ය වෙනවා. මේ දෙන්නෙන් බලනවා වැඩිපුර තියෙන જાතිය. ඍණේව 8යි ධනේව 5යි. වැඩිපුර තියෙන්නේ ඍණ. ලකුණු අසමාන නම් මේ දෙකේ වෙනස ගන්නවා. 8න් 5ක් කීයද? 3යි. ඍණ 7යි ධන 15යි. ඒතර වැඩිපුර තියෙන්නේ ඍණද ධනද පුතේ? ධන. සාමාන්‍ය මුලටම ධන ලියන්න ඕනේ නැහැ. දැන් මට වැරද්දකුත් නැහැ. මුලටම ධන ලියන්න ඕනේ. මැදට ධන આવොත් ලියන්න ඕනේ. වැඩිපුර තියෙන්නේ ධන. ලකුණු අසමාන නිසා අඩු කරනවා. වැඩි එකෙන් අඩු එක. 15න් 7ක් කීයද? 8යි. ඍණ 6යි ඍණ 4යි. මෙයත් ඍණ නම් මම ආපහු ගණන් හදනකොට මේව විස්තර කරන්නේ නැහැ පුතේ. ආපහු ගණන් හදනකොට අචුතේ අභ්‍යාස කරනකොට මේව අපිට අවශ්‍ය වෙනවා. එතෙන්දි මම විස්තර කරන්නේ නැහැ. හරිද? මෙයත් ඍණ නම් වැඩිපුර තියෙන්නේ ඍණනේ. මේ ඍණයි ධන කියන කතාව වැරදි. ඒ ගුණ කිරීමේදී සහ බෙදීමේදී ගුණ කිරීමේදී සහ බෙදීම ගුණ කිරීම ලකුණක් හෝ ගුණ කිරීමක් හෝ බෙදීමක් තිබුණොත් විතරයි ඍණයි ධන කියන එක එන්නේ. මේවැ ගුණ කිරීමක් නෑ. මේක නෑනේ පුතේ ගුණ කිරීම ලකුණ. වැඩිපුර තියෙන්නේ ඍණ දෙන්නම ඍණ නිසා. ලකුණු සමාන නම් එකතු වෙනවා 6යි 4යි 10යි. වැඩිපුර තිබෙන જાතියින් ලකුණ ලැබේ. ලකුණු අසමාන නම් අඩුවේ. සමාන නම් එකතු වේ. ඍණ 5යි ධන 7යි.
වැඩිපුර තියෙන්නේ ධන. මුලටම ධන ඕනේ නෑ. ලකුණු අසමාන නිසා අඩු කළා 2යි. ඍණ 8යි ඍණ 3යි. වැඩිපුර තියෙන්නේ ඍණ. ලකුණු සමාන එකතු කරනවා 11යි. ඍණ 5යි ධන 10යි. වැඩිපුර තියෙන්නේ ධන. ඇයි ඍණේව 5යි ධනේව 10යි. ධන නම් ලියන්න අවශ්‍ය නැහැ. මුලට ආවොත්. අසමාන නිසා අඩු කරනවා 5යි. ඍණ 7යි ඍණ 2යි. වැඩිපුර තියෙන්නේ ඍණ. ලකුණු සමාන නම් එකතු වෙනවා 9යි. ඍණ 5යි ධන 5යි. වැඩිපුර ඍණත් නැහැ ධනත් නැහැ. බිඳුවයි ලකුණකුත් නැහැ. බිඳුවට ලකුණක් නැහැ. බලන්න මෙහෙම ඊගාවට. එතන මොකද්ද නීතිය පුතේ? වැඩිපුර තිබෙන જાතීන් ලකුණ ලැබෙනවා. ලකුණු සමාන නම් එකතු වෙනවා, අසමාන නම් අඩු වෙනවා. දැන් බලන්න. දැන් මේ බලන්න. 9න් 5ක් අඩු කරන්න. 9න් 5ක් අඩු කරන්න කියන එක ලියන්නේ 9 අඩු කිරීම 5. 9න් 5ක් අඩු කළා කීයද? 4යි. දෙකෙන් ඍණ 5ක් අඩු කරන්න. දෙකෙන් ඍණ 5ක් අඩු කරන්න. දෙකෙන් අඩු කරනවා ඍණ 5ක්. අපි ලියාගන්නේ වරහන් ඇතුලේ ඍණ සංඛ්‍යා. දෙකෙන් ඍණ 5ක් අඩු කරන්න. දෙක අඩු කිරීම ඍණ 5. අන්න ඍණයි ධන. ඍණයි ධන. මේක වැඩි කරන්න තියෙන්නේ. ධන 5යි. 2යි 5යි කීයද? 7යි. ඍණ 3න් ඍණ 7ක් අඩු කරන්න. බලන්න. ඍණ 3න් අඩු කරනවා ඍණ 7ක්. මේක ලියන්නේ ඍණ 3 අඩු කිරීම ඍණ 7. ඔහොම ලියන්නේ. වරහන් ඇතුලේ. ඍණ 3න් අඩු කරනවා ඍණ 7ක්. පුතේ ඉදිරියේදී අවශ්‍ය වෙනවා අපිට. ඍණ 3යි ඍණයි ධන 7යි. ඍණ 3යි ධන 7යි කියන්නේ කීයද? ධන 4යි. මෙන්න මේ සුළු කිරීම අපිට පුළුවන් වෙන්න අවශ්‍ය නිසා. බලන්න 3 වෙනි නෙමෙයි 4 වෙනි ගාන. මම 4 වෙනි ගානේ කොටස් 8ක් දීලා තියෙනවා. එතකොට බලන්නේ කොටස් 8ට උත්තරේ ලියන්න. මං ආපහු ගණන් හදනකොට ඔවා කියන්නේ. 4 වෙනි ප්‍රශ්නය. නිබන්ධනේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න ගණන් ටික. මේ ගණන් 8 උත්තර ලියන්න ටක් ගාලා.
මේ දෙන්නගේ වැඩිපුර තියෙන්නේ ධන. වැඩිපුර තිබෙන જાතියෙන් ලකුණ. ධන නම් මුලටම අවශ්‍ය නැහැ. ලකුණු අසමාන නිසා අඩු කරනවා 3යි. මේ දෙන්නගේ වැඩිපුර තියෙන්නේ ඍණ. මෙයා ලකුණක් නැත්තම් ධනනේ. වැඩිපුර තියෙන්නේ ඍණ. ලකුණු අසමාන නිසා අඩු කරනවා 1යි. මේකේ වැඩිපුර තියෙන්නේ ඍණ. ලකුණු අසමාන නිසා අඩු කරනවා 2යි. මෙයත් ඍණ නම් වැඩිපුර තියෙන්නේ ඍණ. ලකුණු සමාන නම් ඉලක්කම් දෙක එකතු කරනවා 7යි. මේකේ වැඩිපුර ඍණත් නැහැ ධනත් නැහැ 0යි. මේකේ වැඩිපුර තියෙන්නේ ඍණ. ලකුණු අසමාන නිසා අඩු කරනවා 7න් 3ක් 4යි. මෙයත් ඍණ වැඩිපුර තියෙන්නේ ඍණ. ලකුණු සමාන නිසා එකතු කරනවා 6යි 3යි 9යි. බොහොම සරල දෙයක්. වැඩිපුර තියෙන්නේ ධන. මුලටම ධන ලිවෙන තුනට ගමක් නැහැ. ලකුණු අසමාන නිසා අඩු කරනවා 10න් 7ක් කීයද 3යි. මේ ආකාරයට පස්වෙනි ප්‍රශ්නය. මේ ආකාරයට පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ ඒ 9න් 4ක් අඩු කරන්න. 9න් අඩු කරනවා 4ක්. 9න් 4ක් අඩු කරන්න. ඒක ලිවෑගි 9 ඍණ 4යි. 9න් 4ක් අඩු කළා 5යි. මේ ආකාරය ඉතුරු ටික හදන්න. ඍණ 3න් 5ක් අඩු කරන්න. හතෙන් ඍණ 3ක් අඩු කරන්න. හතට ඍණ 5ක් එකතු කරන්න. ඍණ 6ට 9ක් එකතු කරන්න. ඍණ 7න් ඍණ 3ක් අඩු කරන්න. බලන්න හදන්න. ඍණ 3න් අඩු කරනවා 5ක්. මෙයත් ඍණ වැඩිපුර ඇත්තේ ඍණ. ලකුණු සමාන නිසා එකතු වෙනවා 8යි. හතෙන් අඩු කරනවා ඍණ 3ක්. 7 අඩු කිරීම වරහන් ඇතුලේ ඍණ 3. එමයි ලියන්නේ. වරද්ද ගන්න එපා. ඍණයි ධන 3. මොකද මේ වරහණ කියන්නේ ಗುಣ කරන්න තියෙන්නේ මෙයාගේ. 7යි 3යි 10යි. හතට ඍණ 5ක් එකතු කරන්න. 7ට එකතු කරනවා ඍණ 5ක්. ධනයි ඍණ. ධනයි ඍණ 5යි. 7 ඍණ 5යි කියන්නේ 2යි.
ඍණ 6ට 9ක් එකතු කරන්න. ඍණ 6ට එකතු කරනවා 9ක්. ධන 3යි. ඍණ 7න් ඍණ 3ක් අඩු කරන්න. දැන් සුළු කරලා උත්තරේ ගන්න. මේවත් කියා දෙන්නේ ගන්න ඉදිරියේදී මේව අවශ්‍ය වෙනවා. එතකොට මම විස්තර කරන්නේ. හරි. 7න් ඍණ 3ක් අඩු කළොත් ඍණ 7න් ඍණයි ධන 3යි. ඍණ 7යි ධන 3යි කියන්නේ ඍණ 4යි. පට ගාලා උත්තරෙන්න ඕනේ. දැනම් මේ බලන්න පොතේ. එතකොට අපි තව පොඩ්ඩක් ඉදිරියට යනවා. සංඛ්‍යා රටා පාඩමේ. මෙන්න සංඛ්‍යා රටාවක් දීලා තියෙනවා. 2 6 10 14 18. මේ සංඛ්‍යා රටාවේ අපි කියනවා තොක්කොට මේක පළමු පදය මුලින්ම තියෙන පදය 2යි. එතකොට රටාව හැදිලා තියෙන විදිය බලන්න. 2ට 4ක් එකතු වෙලා 6යි 6ට 4ක් එකතු වෙලා 10යි 10ට 4ක් එකතු වෙලා 14යි 14ට 4ක් එකතු වෙලා 18යි. එකම ආගේ එකතු වෙලා තියෙන්නේ. මේකට අපි කියනවා වෙනස් වෙන්නේ නැති දෙයකට කියනවා නියතයක්. නියත ආගයක් එකතු වෙමින් යන්නේ. මොකද්ද නියත ආගය? කීයක්ද එකතු වෙන්නේ? 4ක්. ඔන්න ඔකට කියනවා මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය. කීයක්ද එකතු වෙන්නේ? 4 එකතු වෙන්නේ. පොදු අන්තරය 4යි. සංඛ්‍යා රටාව දුන්නාම මුල් පදේ ලිව්ව හැකි, පොදු අන්තරය ලිව්ව හැකි. මේකේ පොදු අන්තරය ගන්න. සංඛ්‍යා රටාවක පොදු අන්තරය ගන්න. සංඛ්‍යා රටාවක එතකොට පොදු අන්තරය ගන්න. පළමු පදය හැර වෙනත් ඕනෑම පදයක්. වෙනත් ඕනෑම පදයක්. ඒකෙන් අඩු කරනවා ඊට පෙර පදය. මේක තමයි පොදු අන්තරය ලබා ගන්න විදිය. අපේ නිබන්ධනේ ඒ සූත්‍රයේ දීලා ඇති. බලන්න පොදු අන්තරේ සමානයි පළමු පදය හැර වෙනත් ඕනෑම පදයක් අඩු කිරීම ඊට පෙර පදය. මේ සංඛ්‍යා රටාවේ පළමු පදය හැර වෙනත් ඕනෑම පදයක් 10. 10න් අඩු කරනවා 6ක්. 4යි. එතකොට පළමු පදය හැර වෙනත් ඕනෑම පදයක් 6යි. ඒකෙන් අඩු කරනවා ඊට පෙර පදය. 6න් 2ක් අඩු කළොත් ගිය 14යි. නේ? සංඛ්‍යා රටාව දුන්නාම අපිට පළමු පදයයි පොදු අන්තරයයි ඊට වැදගත් මේක. මේ බලන්න. ඍණ 2 ඍණ 5 ඍණ 8 ඍණ 11 ඍණ 14.
මේකේ පළමු පදය කීයද පුතේ? ඍණ 2යි. මේකේ පොදු අන්තරය ගන්න. කීයෙන් කීයක්ද අඩු කරන්න? අපි ගොඩාම ඉලක්කම් දෙක ගමු. ඍණ 5න් අඩු කරනවා. ඍණ 5න් අඩු කරනවා ඍණ 2ක්. මම ඔයා කලින් ඉගෙනුවා. ඍණ 5න් ඍණ 2ක් අඩු කරන්න කියයි කියන්නේ ඔයාට. දැන් ඒතකොට පොදු අන්තරයේ සොයන්න ඕනෑම පදයක් පළමු පදේ හැර හැබැයි වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරනවා. දැන් එනවා ඍණ 5යි ඍණයි ඍණයි ධන 2යි. ඍණ 5යි ධන 2යි කියන්නේ කීයද? ඍණ 3යි. මේ බලන්න. මෙන්න 80 75 70 65 60 මේකේ පළමු පදය කීයද? 80යි. මේකේ පොදු අන්තරය 75න් අඩු කරනවා 80ක්. 75න් 80ක් අඩු කරනවා. ඔය තමයි කලින් ඉගෙනුවේ. වැඩිපුර තියෙන්නේ ධනද ඍණද? ඍණ. ලකුණු අසමාන නිසා අඩු කරනවා. 80න් 75ක් අඩු කළොත් කීයද? 5යි. ඕනෑම පදයක් පළමු පදය හැර වෙනත් ඕනම පදයක් ගන්න 65. 65න් අඩු කරනවා 70ක්. 65න් අඩු කරනවා 70ක්. ඍණ වැඩිපුර තියෙන්නේ ඍණ. ලකුණු අසමාන නිසා අඩු කරනවා ඍණ 5යි. ඕනෑම පළමු පදය හැර ඕනෑම පදයක් ගන්නවා. ඕනෑම පදයක් අරගෙන පසුපදයෙන් ඕනෑම පදයක් අරගෙන ඊට පෙර පදේ අඩු කරනවා. අපි ගමු 4:00 5 5:00 6 6:00 ලීසි දෙන්නෙක් ගන්න මේ දෙන්න ගන්න. ඒක පළමු පදේ 4:00යි. මේකේ පොදු අන්තරය 5:00න් 5ක් අඩු කරනවා. භාගය. සංඛ්‍යා රටාව දුන්නාම අපිට පළමු පදේ ලිව්ව හැකි පොදු අන්තරය ලිව්ව හැකි. දැන් ගන්න නිබන්ධනය. නිබන්ධනයේ ප්‍රශ්න අංක 6. ගාන කියනවා පහත එක් එක් සංඛ්‍යා අනුක්‍රමණය. අන්න මට කියන්න අමතක වුණා. අනුක්‍රමය. මේ රටාව කියන එකට අපි දෙන ගණිතයේ දෙන වචනය. රටාව කියන එකට අපි දෙන වචනය අනුක්‍රමණය. අනුක්‍රමය. සංඛ්‍යා අනුක්‍රමයක්. මේ දීලා තියෙන්නේ සංඛ්‍යා අනුක්‍රමයක්. මේ දීලා තියෙන්නේ සංඛ්‍යා අනුක්‍රමයක්. මේ දීලා තියෙන්නේ සංඛ්‍යා අනුක්‍රමයක්. රටාව කියන වචනේ වෙනුවට අපි ගණිතයේදී දෙන නම තමයි මොකද්ද? අනුක්‍රමය. ඒතර බලන්න අපව ওই ප්‍රශ්නේ දීලා තියෙනවා පහත එක් එක් සංඛ්‍යා අනුක්‍රමේ පළමු පදේ සහ පොදු අන්තරය සොයන්න. ඒ 10යි 12යි 14යි 16යි 18යි. මේකේ පළමු පදය. ඊගාට පොදු අන්තරය. මේකේ පළමු පදය ගන්න 12න් මේ පළමු පදය කියන්නේ 10යි. එතකොට මේකේ පොදු අන්තරය ගන්න 12න් 10ක් අඩු කරනවා. දෙකයි. මේ ආකාරයට
ප්‍රශ්න අංක 6 හදන්න. නිබන්ධනයේ නැති අය ඉන්නවා නම් ඒකයි මම මේ ලියන්නේ. බලන්න හදන්න. මේ සෑම එකේම පළමු පදයයි පොදු අන්තරයයි සොයන්න. ඉස්සෙල්ලා 31යි නේ. 45 ගාන කරා. සිම්පල් ඒ ගාන මං හදලා පෙන්නුවා. වේගය වැඩි කරන්න ඕනේ පුතේ. වේගය වැඩි කරන්න ඕනේ. පාටම පොදු අන්තරය ගන්න අමාරු නිසා ඔන්නම් කටු වැඩ පොලියක ලියලා සුළු කරලා ගන්න. මේ පළමු පදේ කියන එකේ ප්‍රශ්නයක් නැහැ. ඒක මුලින්ම තියෙන ඉලක්කම. ඒ සංඛ්‍යා අනුක්‍රමයේ මුලින්ම තියෙන ඉලක්කම. සංඛ්‍යා රටාවට කිව්ව අනුක්‍රමය. ඒකේ මුලින්ම තියෙන ඉලක්කමට කියන්නේ ඒකට අපි කිව්ව පළමු පදය. ඒකේ කිසිම ගැටලුවක් නැහැ.
ඔය ඍණ සංඛ්‍යාවලට බය වෙලා බෑ. භාග සංඛ්‍යාවලට බය වෙලා බෑ. සමහරක් අය භාග සංඛ්‍යාව දැක්කම බයයි. පුතේ බලමු. මේකේ පළමු පදේ 40යි B වල. මේකේ පොදු අන්තරය බලමු. 35න් අඩු කරනවා 40ක්. මේ බලන්නකෝ. 35න් අඩු කරනවා 40ක්. මම ඔය තමයි කලින් කියන්නේ. ධන 35යි ඍණ 40යි. වැඩිපුර තියෙන්නේ ඍණ. ලකුණු අසමාන නිසා අඩු කළා 5යි. මම වේලාසිරින් ওই ගණන ඉගෙනුවා. මොකද ඉගෙනුවේ ළමයිට සමහරක් අය ඒවා දන්නේ නැහැ. C කොටසේ පළමු පදේ ඍණ 4යි. ඒතොර ඒකේ ප්‍රශ්නයක් නැහැ. බලාගෙනයි ඍණ සංඛ්‍යා ඍණ 7න් අඩු කරනවා ඍණ 4ක්. ඍණ 7න් අඩු කරනවා ඍණ 4ක්. ඍණ 7න් අඩු කරනවා ඍණ 4ක්. ඔය තමයි විලාස නෙමෙයි කියන්නේ. ඍණයි ධන 4යි. දැන් කියන්නේ උත්තරේ ඍණ 7යි ධන 4යි. වැඩිපුර තියෙන්නේ ඍණ ලකුණු අසමාන නිසා අඩු කරනවා 3යි. මේකේ පොදු අන්තරයට එන්නේ ඍණ 3යි. පළමු පදේ ප්‍රශ්නයක් නැහැ. මෙතන හදන්න නැතුව ඕනනම් කටුවැඩ ගොලේක හදලා උත්තරේ විතරක් දානවා. පොදු අන්තරේ ඍණ 3යි. ඒතර මේකේ පළමු පදේ කටුවැඩ ගොලේක හදන්න දෙයක් නැහැනේ. නේද? D වල පළමු පදේ ඍණ 50යි. මේකේ පොදු අන්තරය හොයන්න බලන්න ඍණ සංඛ්‍යා. ඍණ 45න් අඩු කරනවා ඍණ 50ක්. වේලාසනේ කියනවා. මාත් එක වැඩ කරන්න පුළුවන් වෙන්නේ ඒ අඛණ්ඩව ඉන්නයට පමණයි. දැන් බලන්න මේ ටිකට හිටියේ නැත්තම් දැන් සමහර ළමයිට ඔක සුළු කරගන්න බෑ. හරි? මම අභ්‍යාස වලට යන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට වර්ධින තැන් ටික කියනවා. ඍණ 45 ඍණයි ධන 50යි. ඍණ 45යි ධන 50යි කියන්නේ වැඩිපුර තියෙන්නේ ධන. ධන නම් ලියන්න අවශ්‍ය නැහැ. ලකුණු අසමාන නිසා අඩු කරනවා 5යි. මේකේ පොදු අන්තරය ඉන්නේ 5යි. මේ බලන්න මේකේ E වල පළමු පදේ නම් 2මාරයි. දැන් පොදු අන්තරේ සොයන්න පුතේ දැන් මේකෙන් මේක අඩු කරන එක අමාරුයි වගේ නම් බලන්නකෝ මේ දෙන්න. මේ දෙන්න වල ගන්නකො ලේසිනේ. ඕනෑම පදයකින් ඊට පෙර පදේ අඩු කරනවා. මේක මනෝමයෙන් ගත්ත හැකිනේ. පහමාරෙන් 4ක් අඩු කරනවා. පහමාරකින් 4ක් අඩු කළොත් කීයද? 1.5. තකොල පොදු අන්තරේ 1.5යි. මේක බලන්නකො පළමු පදය 2යි 4න් 3යි. දැන් මේකේ පොදු අන්තරය හොයන්න. 3යි 2න් 1න් අඩු කරනවා 2යි 4න් 3ක්. වැඩේ සෑහෙන අමාරුයි. මිශ්‍ර භාග විෂම භාග කරලා මේ වැඩේ සෑහෙන අමාරුයි. ලේසි තැනක් අල්ල ගන්න පුළුවන් නම් බලන්නකො මේ දෙන්න ලේසියිනේ. පොදු අන්තරය හොයන්න
පළමු පදය හැර ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කරනවා. 5යි 4න් 3කින් 5ක් අඩු කළොත් කීයද? 4න් 3යි. 5යි 4න් 3න් 5ක් අඩු කළොත් කීයද? 4න් 3යි. එහෙම ලේසි තැනක් තියෙනවා නම් ඒක අල්ල ගන්න ඕන. ඒතර පොදු අන්තරයන්නේ 4න් 3යි. එහෙම නැත්නම් ඉතින් මෙහෙම බලන්නකෝ. 3මාරකින් අඩු කරනවා 2යි 4න් 3ක්. දේව විෂම භාග කරනවා 2 වරක් 3 6යි 1යි 7යි 4 වරක් 2 8යි 3යි 11යි. දැන් කුඩා පොදු ගුණාකාරයේ 4යි 4ට 2 ඒවා 2යි 2 වරක් 7 14යි 4ට 4 1යි 1 වරක් 11 11යි 14 11 3යි බෙදීම 4යි. ඒත් එන්නේ 4න් 3 නේ පුතේ. ඉතින් මෙච්චර මේව හදන්න ගියාම ඕගලන්ට ගණන් මොකද වෙන්නේ? එපා වෙනවා. ලේසි තැනක් අල්ල ගන්න. සමහර ලේසි තැනක් නැතිනම් ලේසි තැනක් අපිට නැතිනම් මේ වගේම කරන්න වෙනවා. බොහෝ වෙලාවට ලේසි තැනක් අල්ලගත්ත හැකි. ලේසි තැනක් අල්ලගත්තොත් ඒකෙන් 5යි 4න් 3න් 5ක් අඩු කළොත් කීයද? 4න් 3යි. දැන් සංඛ්‍යා අනුක්‍රමය. දැන් අපි සංඛ්‍යා රටාවට කිව්වේ සංඛ්‍යා අනුක්‍රමය. සංඛ්‍යා අනුක්‍රමණය දුන්නාම මුල් පදය හා පොදු අන්තරය සොයන්න දානවා. දැන් පුතේ අපි යනවා මේකේ කන පිට. බලන්න 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නේ කියනවා පහත එක් එක් කොටසට අදාළ අනුක්‍රමන වල මුල් පද පහ ලියන්න. බලන්න පළවෙනි එක. පළමු පදය සමානයි 10යි. ඊගාට පොදු අන්තරය සමානයි 4යි. දැන් අපෙන් කියන්නේ සංඛ්‍යා අනුක්‍රමයේ ලියන්නලු. එතකොට පළමු පදය 10යි නම් ආරම්භ වෙන්න ඕනේ 10න්. 10ට එකතු කරනවා මේ ගාන 10යි 4යි 14යි 14යි 4යි 18යි 18යි 4යි 22යි 22යි 4යි 26යි. අපෙන් ආන්නේ මුල් පද 5 1 2 3 4 5. අපෙන් ආන්නේ මුල් පද 5. ඒ කියන්නේ සංඛ්‍යා අනුක්‍රමය. පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ, පස්වෙනි පදේ. දැන් මේ ආකාරයට 7 වෙනි ප්‍රශ්නය දීලා තියෙනවා කොටස් 6ක්. ඒ කොටස් 6ම හදන්න. ටියුට් එක නැති අය ඉන්න නිසා ඉන්නවනම් මං කළු ලෑල්ලේ දානවා. B B
පුතේ බලන්න එහෙමනම්. සිම්පල් B. පළමු පදේ ඍණ 20යි. එන අනුක්‍රමයේ පටන් ගන්න ඕනේ ඍණ 20ෙන්. ඍණ 20ට එකතු වෙනවා දෙකක්. ඍණ 18යි. ඍණ 18ට එකතු වෙනවා දෙකක්. ඍණ 16යි. ඍණ 14යි. ඍණ 12යි. මේකේ පළමු පදේ ඍණ 30යි. ඍණ 30ට එකතු වෙනවා ඍණ 5ක්. ධනයි ඍණයි ඍණ 5යි. ඍණ 30ට ඍණ 5ක් එකතු වුණොත් ඍණ 35යි. ඍණ 40යි. ඍණ 45යි. ඍණ 50යි. D. මේකේ පුතේ පළමු පදේ x. මෙන්න x වලින් පටන් ගන්නවා. මෙන්න x වලට 4ක් එකතු වෙනවා. x වලට 4ක් එකතු වුණොත් කීයද පුතේ? x වලට 4ක් එකතු වුණොත් කීයද? 4යි xද? නෑ x ධන 4යි. මේකට තව 4ක් එකතු වෙනවා x ධන 8යි. මේකට තව 4ක් එකතු වෙනවා x ධන 12යි. මේකට තව 4ක් එකතු වෙනවා x ධන 16යි. මේකේ පළමු පදේ 10යි. පටන් ගන්නේ 10න්. 10ට එකතු වෙනවා පොදු අන්තර x. 10 එකතු කිරීම x. මේකට තව x එකතු වෙනවා. 10 එකතු කිරීම 2x. ඔකට තව x එකතු වෙනවා. 10 එකතු කිරීම 3x. ඔකට තව x එකතු වෙනවා. 10 එකතු කිරීම 4x. බලන්න මේකේ අන්තිම එක ලියන්න. මේකේ අන්තිම එක ලියන්න. මේකේ අන්තිම එක. මේක පළමු පදේ A. ඒකට එකතු වෙනවා D. ඒතර A ධන D. ඒකට ID එකතු වෙනවා. A ධන 2යි D. මේකට ID එකතු වෙනවා. A ධන 3යි D. මේකට ID එකතු වෙනවා. A ධන 4යි D. මේක තමයි මුල් පද පහ. මේක තමයි මුල් පද පහ. මේ හැදුවේ ප්‍රශ්න අංක 7. බලන්න 8 වෙනි ප්‍රශ්නේ කියවන්න. මේකේ 8 වෙනි ප්‍රශ්නේ. මේකේ 8 වෙනි ප්‍රශ්නේ. ගාන කියනවා පහත අනුක්‍රමවල කුඩා අකුරු වල අගේ සොයන්න. කුඩා අකුරු වල අගේ 10යි 14යි A 22යි 26යි B. මේකේ A වල අගයයි B වල අගයයි. මේ බලන්න. මේ දීලා තියෙන සංඛ්‍යා අනුක්‍රමයක් රටාවක්. මේ රටාව තේරුම් අරගෙන මේකේ පළමු පදේ 10යි.
එතකොට මේකේ පොදු අන්තරය කීයද පුතේ? 14න් 10ක් අඩු කළා 4යි. එහෙනම් එකතු වෙන්න ඕනේ 4 4. 10යි 4යි 14යි. 14යි 4යි 18යි. එතකොට ඒ 18යි. 18යි 4යි 22යි. 22යි 4යි 26යි. 26යි 4යි බීට එන්නේ 30යි. මේ විදිහේ රටාව අල්ලගෙන පොදු අන්තරේ සොයාගෙන මේක දීලා තියෙන කුඩා අකුරු වල අගේ සොයන්න. බලන්න ඔයගොල්ලෝ තනියම හදන්න මේක ඉතුරු ටික. දැන් පුතේ ටියුට් එක නැතුව මම කරන්නේ අද විතරයි. හරි අනිත් දවසේ මේවා ලියන්නේ නැහැ මම. ළමයි ගාව ටියුට් එක තියෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මට ඉස්සර වෙලා හදන්න ඕනේ. බලන්න උත්තර ලියන්න. අපි තාම අච්චුපතේ අභ්‍යාස වලට ගියේ නැහැ. මේ තාම සංඛ්‍යා රටාව කියන පාඩුවම විස්තර කරමින් යන්නේ.
පුතේ බලන්න B වල තකොට මේක බලන්න පොදු අන්තරේ 11න් 6ක් අඩු කළොත් 5යි. 6යි 5යි 11යි. 11යි 5යි 16යි. 16යි 5යි 21යි. 21යි 5යි 26යි. 26යි 5යි 31යි. මේකේ පොදු අන්තරේ මෙතනින් ගන්න බෑ. මෙතනින් ගන්න 20න් 17ක් අඩු කළොත් එන්නේ 3යි. 20න් 17ක් අඩු කළොත් එන්නේ 3යි. ඒතර එකතු වෙනවා 3 3. 8යි 3යි 11යි. 11යි 3යි 14යි. 14යි 3යි 17යි. 17යි 3යි 20යි. ඒතර මේකේ පොදු අන්තරය වෙන්නේ 25න් 20ක් අඩු කළොත් එන්නේ 5යි. මීට වඩා 5ක් අඩුයි. මීට වඩා 5ක් අඩුයි. 5න් 5ක් අඩු කළොත් B 10යි. 10න් 5ක් අඩු කළොත් කීයද 5යි. මේකේ 28න් 24ක් අඩු කළොත් 4යි. මේ පැත්තට 4 4 එකතු වෙලා යන්නේ. මුල එක දන්නේ නැහනේ. එන අනිත් පැත්තට 4 4 අඩු වෙලා යන්නේ. 24න් 4ක් අඩු කළොත් 24යි. 28න් 4ක් අඩු කළොත් 20යි. 20න් 4ක් අඩු කළොත් 16යි. 16න් 4ක් අඩු කළොත් එන්නේ 12යි. එතකොට මේකේ 5කින් 3මාරක් අඩු කළොත් එන්නේ කීයද 1මාරයි. 3මාරයි 1මාරයි 5යි. 5යි 1මාරයි 6මාරයි. 6මාරයි 1මාරයි 8යි. 8යි 1මාරයි 9මාරයි. 9මාරයි 1මාරයි 11යි. මේකේ මොකද්ද වෙන්නේ? මේකේ බලන්න රටාව ලවයටෙන් 1 හැම එකේම 1 2 3 4 එහෙනම් මේකේ ලවයේ 5 මේකේ ලවයේ 6 A සමානයි 5න් 1යි B සමානයි 6න් 1යි A සමානයි 5න් 1යි B සමානයි 6න් 1යි මේක අන්තිම එකේ රටාව තෝරගන්න. මේ කියන්නේ 1 3 5. එහෙනම් මෙතන 7 මෙතන 9. එකේ වර්ගය 1යි දෙකේ වර්ගය 4යි තුනේ වර්ගය 9යි. එහෙනම් මෙතෙන් උනේ 4 වර්ගය 16යි. B වලට එන්නේ 5 වර්ගය 25යි. මේක සංඛ්‍යා අනුක්‍රමණය කියනවට වඩා මේ ගණන් දෙක නම් සංඛ්‍යා රටාව කියන එකයි හොඳ. සංඛ්‍යා රටාවේ එතන 8 වෙනි ප්‍රශ්නයත් ඉවරයි. බලන්න සාධාරණ පද ඊගාවට. මොකද්ද මේ සාධාරණ පදේ? අපි සාධාරණ පදේ සොයාගන්න විදිය වෙනම කරනවා. අපේ මුල් අභ්‍යාසයේ සාධාරණ පදේ දීලා තියෙනවා. මොකද සාධාරණ පදේ කියන්නේ? සාධාරණ පදේ අපි ගත්තොත් මෙහෙම මෙන්න 1 4 7 10 13 මේක පළවෙනි පදේ T1 මේක දෙවෙනි පදේ T2 මේක තුන්වෙනි පදේ T3 මේක හතරවෙනි පදේ
මේක පස්වෙනි පදය. සාධාරණ පදය කියන්නේ එන්වෙනි පදය. පළවෙනි පදේ T1 නම්, දෙවෙනි පදේ T2 නම්, තුන්වෙනි පදේ T3 නම්, හතරවෙනි පදේ T4 නම්, පස්වෙනි පදේ T5 නම්, එතකොට n-වෙනි පදේ කියන්නේ Tn. අපි හිතමු Tn සමානයි 2n ධන 5යි. මෙන්න මේකට කියනවා අපි මොකද n-වෙනි පදේ. නැත්නම් මේකට කියනවා සාධාරණ පදේ. සංඛ්‍යා අනුක්‍රමයක සාධාරණ පදේ. සාධාරණ පදේ. සාධාරණ පදේ කියන්නේ මේකේ මොකද්ද? මේකේ තියෙන n-වෙනි පදේ. සාධාරණ පදේ දෙන්නේ, සාධාරණ පදේ දක්වන්නේ Tn කියන සංකේතයෙන්. ඒතර බලන්න අපේ ඊළඟට තියෙන්නේ සාධාරණ පදේ දී ඇති විට සංඛ්‍යා අනුක්‍රමයේ ගොඩනැගීම. දෙවඩ නවත්තන්න. මේක එක සාධාරණ පද. Tn සමානයි 5n ඍණ 3යි. Tn සමානයි 4 ඍණ 2n. මේ කොහොම සාධාරණ පද. ඒ කියන්නේ n-වෙනි පදය. බලන්න 9වෙනි ප්‍රශ්නය. බලන්න ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9 කියන්නේ සාධාරණයේ දී ඇති විට සංඛ්‍යා අනුක්‍රමයේ ගොඩනැගීම. බලන්න සිම්පල් A. දෙවඩ නවත්තන්න. මම හදනවා ගානක්. මවගේ තියෙන ගානක් නෙමෙයි. මෙන්න සාධාරණ පදේ n-වෙනි පදේ දීලා තියෙනවා 3n ධන 2යි. සංඛ්‍යා අනුක්‍රමණය ගොඩනගන්න ඕන. අපි හදමු පද 3ක්. මේකේ T1 පද 3ක් ලියන්න යන්නේ. මේ සාධාරණ පදවල පද 3ක් ලියන්න යන්නේ. T1 ගන්න n වෙනුවට 1 ආදේශ කරනවා. 3 වරක් 1 ධන 2යි. මේ ධන හෝරින් ලකුණ පොඩ්ඩක් ඈත් කරලා ලියමු. මේක සුළු ගොලොත් වෙනවා 3 වරක් 1 3යි 3යි 2යි 5යි. T2 n වෙනුවට 2 3 වරක් 2 ධන 2යි. 3 වරක් 2 ධන 2යි. 3 වරක් 2 6යි 6යි 2යි කීයද 8යි. ඊගාට T3 n වෙනුවට 3 3 වරක් 3 9යි 9යි 2යි 11යි. ඒතර එම නිසා මුල් පද 3 5යි 8යි 11යි. සංඛ්‍යා රටාව අනුක්‍රමයේ ලියන්න ගියොත් 3ක් දානවා. ඒතර අපි හිතමු මෙහෙම. මෙන්න අපිට ගානක් දීලා තියෙනවයි කියලා හිතමු. Tn සමානයි 25 3n. එහෙනම් T1 25 අඩු කිරීම 3 වරක් 1යි. 3 වරක් 1 3යි. 25න් 3ක් අඩු කළොත් 22යි. T2 25 අඩු කිරීම n වෙනුවට 2 3 වරක් 2 6යි. 25න් 6ක් අඩු කළා 19යි. T3 n වෙනුවට 3යි. 3 වරක් 3 9යි. 25න් 9ක් අඩු කළා 16යි. එතකොට එම නිසා මුල් පද 3 22යි 19යි
16යි. බලන්න කළු ලෑල්ල. බලන්න කළු ලෑල්ල. දැන් ප්‍රශ්නාංක 9 හදන්න. 9 ABC කියලා කොටස් දීලා තියෙනවා 3ක්. දගුල හදන්න තනියම. මේ උදාහරණ දෙක බලාගෙන ඔය ගණන් 3 හදන්න. නවවෙනි ප්‍රශ්නය. මේක අපෙන් අහන්නේ මුල් පද 3.
මේකේ T1 n වෙනුවට 1යි. පස්වරක් 1 ධන 2යි. පස්වරක් 1 5යි 5යි 2යි 7යි. T2 n වෙනුවට 2යි. පස්වරක් 2 10යි 10යි 2යි 12යි. T3 n වෙනුවට 3. පස්වරක් 3 15යි 15යි 2යි 17යි. ඒතර එහෙම නිසා මුල් පද 3 7යි 12යි 17යි. මේ ආකාරයට ඉතුරු කොටස් දෙක හදන්න. B කොටස Tn සමානයි 2n ඍණ 5යි. දෙකයින් ඍණ 5යි. මේක T1යි T2යි T3යි හදන්න පුතේ. එතන T1 දෙවරක් 1 ඍණ 5යි. තර කීය දෙන්නේ සුළු කළොත් දෙවරක් 1 2යි 2යි ඍණ 5යි. මතකනේ? ඔය කලින් කියනවා. දෙවරක් 1 2යි 2යි ඍණ 5යි. ඔක සුළු කරන විදිය පුතේ කලින් කියනවා. මොකද්ද විදිය? වැඩිපුර තියෙන જાතියෙන් ලකුණ ඍණ. ලකුණු අසමාන නිසා අඩු කළා. 5න් 2ක්. T2 n වෙනුවට 2. දෙවරක් 2 4යි. 4යි ඍණ 5යි. වැඩිපුර තියෙන්නේ ඍණ. ලකුණු අසමාන නිසා අඩු කළා. 5න් 4ක් කීයද 1යි. T3 දෙවරක් n වෙනුවට 3. දෙවරක් 3 6යි. 6න් 5ක් අඩු කරපුවාම එකනේ. එහෙම නිසා මුල් පද 3 3යි ඍණ 3යි ඍණ 1යි 1යි. මේක C කොටස හදන්න. මේක C කොටස හදන්න. මේක C කොටස. මගේ වේගය වැඩිද දන්නේ නැහැ.
උදේ බලන්න C කොටස Tn සමානයි 3 ඍණ 4න්. T1 4 වරක් 1යි. 4 වරක් 1 4යි. તો 3යි ඍණ 4යි. ඔය අවශ්‍ය වෙන හින්දායි කලින් කළේ. ධන 3යි ඍණ 4යි. වැඩිපුර ඇත්තේ ඍණ. ලකුණු අසමාන නිසා අඩු කළා 1යි. T2 3 අඩු කිරීම 4 වරක් 2. 4 වරක් 2 8යි. ඒතර 3යි ඍණ 8යි. වැඩිපුර ඇත්තේ ඍණ. ලකුණු අසමාන නිසා අඩු කරනවා 5යි. T3 4 වරක් කීයද 3. හතර 3 12යි. එතකොට එනවා 3 ඍණ 12යි. වැඩිපුර තියෙන්නේ ඍණ 9යි. මෙනෙම නිසා මුල් පද 3 ඍණ 1යි ඍණ 5යි ඍණ 9යි. එතන පුතේ අපි තාම අච්චි පොතේ එක ගානක්වත් හැදුවේ නැහැ. මේ සංඛ්‍යා රටාවලට සංඛ්‍යා රටා කියන පාඩමට අවශ්‍ය දේවල් තාම මේ කරගෙන යන්නේ. හරි. ඒත් ඔයගලන්ට තේරෙන්න ඕනේ එහෙමනම් දැන් මේ වැඩ කොටස කරගෙන යන්න දිනපතා පන්තියට සහභාගී වෙන්න ඕනේ. දිනපතා පන්තියට සහභාගී වෙන්න ඕනේ. පන්ති තියෙන දින මේ අය දන්නවා. ඒතර ඒ එක නියමිත එක වෙලාවට ඉන්න බැරිුනොත් අනිත් වෙලාවට හිටියේ හැකි. හැබැයි පළවෙනි වෙලාවට ඉන්න බලන්න. ඒක මගේ අරුණුත් තමයි අනිකට ඉන්න ඕනේ. නේ? කරපුතේ අපි එහෙමනම් සංඛ්‍යා රටා කියන පාඩම අදට උදනින් නවත්තනවා. අපේ පන්තියක් සාමාන්‍යයෙන් පැය 2ක් පුතේ මං පන්ති කරනවා. අද පළවෙනි දවස මේගොල්ලෝ තාම පුංචි ළමයි නිසා එක දිගට පැය 2ක් ඉන්න අපහසුයි. ඒක උරු වෙලා තියෙන්නේ උපරිම මිනිත්තු 40යි ඉස්කෝලේ නැත්තම් පැය එකමාරි ටියුෂන් පන්ති වල. හරි. ඒක නිසා ඔන්ලයින් එකේ පැය 2ක් තාම ඉන්න අමාරුයි. අපි දවස් 2ක් විතර පැය දෙකකට වඩා අඩුවෙන් කළා. ඊට පස්සේ අපි පැය 2කේ සීමාවට යන් දවස් සමන 3-4ක් වෙනකොට. පුතේ අපි එහෙමනම් අදට ඔතනින් නවත්තනවා. ආයිබෝවන්.